ආයිබෝන් ශ්‍රී ලංකා සුබෝදෑසන good morning අනක්කම් පුවත්පත් තොරතුරු වගේම ගෙවුණු සත්‍යාන්ත තොරතුරුත් එක්ක ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන සමගයි ඔබ එකතු වන්නේ මේ වේකපිතාට. සුබුරුදු පරිදි වේකපිතාට සමගින් මම තිලින දේශප්‍රියන්ත අද සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා අලුත් සතියක ආරම්භයක් සඳුදා දවස. අද දවසේ විශේෂත්වය ගැන කතා කරද්දී අද එක්සත් ජාතීන්ගේ සංවිධානය අද දවසේ නම් කරලා තිබෙන්නේ නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳව ජාත්‍යන්තර දිනය විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද දවසේ නම් කරලා තිබෙනවා. අපි තෝරගන්නේ මාක් ට්වෙන්ගේ ප්‍රකාශයක්. ඔහු මේ විදිහට ජීවිතය පිළිබඳව සඳහන් කරනවා. ඔහු කියන්නේ අපට වයස අවුරුදු 80ක් වන විට උපත ලැබ ක්‍රමානුකූලව 18 ළඟා විය හැකි නම් ජීවිතය අනන්තවත් සතුටින් ගත කරන්නට පුළුවන් කියලා මාක් ට්වෙන් සඳහන් කරලා තිබෙනවා. මේ ජීවිතය පිළිබඳ වයස අවුරුදු 80ක් වෙන විට ඔබ 18 වගේ සිතනවා නම් අන්න ජීවිතය ඉතාමත්ම හොඳින් ගත කරන්න පුළුවන් කියලායි ඔහු සඳහන් කරන්නේ. අපි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත් වලට අවධානය යොමු කරන්නට. හැබැයි ඊට කලින් ඊ දවසේදී අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා මෙච්චර කාලයකට වාර්තා වෙන දවසකට වාර්තා වෙන වැඩිම COVID-19 සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. අද ඒ පිළිබඳව මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ඔවුන් කියන්නේ පැය 24ක් තුල නවිත් කොවිඩ් ආසහිතින් 90632ක් ඊයේ දිනේදී ඉන්දියාවෙන් වාර්තා වෙනවා කියලා. මෙච්චර කාලයකට දිනක් තුල වාර්තා වෙන වැඩිම COVID-19 ආසහිතින් සංඛ්‍යාව තමයි ඊයේ දවසේ ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. ඒ විදිහට වාර්තා කළා තියෙන කොහොමුණත් අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්නට ඕනේ අසල්වැසියන් පිළිබඳව වගේ අපි ගැනත් ඉතාමත්ම හොඳින් අවධානයෙන් ඉන්නට ඕනේ. යුද හමුදාපතිවරයාත් මතක් කරා ඔබට මතක ඇති මේ COVID-19 තිබෙන රටවල් වලින් ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙමින් සිටිනවා. ඒ එන අය අතරිනුත් COVID-19 වැළඳුණු රෝගීන් අපිට හමු වෙනවා. ඉතින් මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නට ඕනේ. ඔබ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නට කියලා යුද හමුදාපතිතුමා ඇතුළු සෞඛ්‍ය අංශය දැනුවත් කරා. ඉතින් ඔබ මේ පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා අපි මතක් කරමින් අපි ඒක අපිටාට වැඩසටහන ආරම්භ කරනවා. අපි බලමු අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල. මේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් අදත් පළ කරනවා. කැලෑ පාළුවන් වනාත විල්ලුවේ අක්කර 100ක් වනසලා පළු වීර මාදන් තේක්ක ගස් පිටින් කපා දමලා ගිනිත් තියලා කියලයි අද ඡායාරූපයක් සමගින් මව්බිම් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. ඒ අතර අද මව්බිම් දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන මේ විදිහට වඩුමඩුවේ කුඩු හැංගූ කොස්තාපල් ඉන්දියාවේදී අල්ලයි දීවර වෙස් අරන් බෝට්ටුවෙන් පැනලා එහෙදින් පනින්න හදලා කියලා අද මව්බිම් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ඒ අතර අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් වෙන්නේ ඒ කාරණාවටම කෝටි 23 කුඩු කොස්තාපල් ඉන්දියාවේදී අල්ලයි රටපනින්න ජාවාරමෙක් බෝට්ටුවක් එවලා රාමේශ්වරම් හිදී ඉන්දිය වෙරළ රැකවලුන්ට මාට්ටු කියලා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට වාර්තා කරනවා. අද දිනමිනු පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් ගෙන ඇවිත් තිබෙනවා. මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තමයි අද දිනමින වාර්තා කරන්නේ. සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම මගේ අධිෂ්ඨානයයි කියලා ජනාධිපතිතුමා සඳහන් කරන සුව සේවය පළාත් සභාවලට මුළුමනින්ම පවරවා නම් තත්ත්වය වෙනස් වෙනවා කියලා සඳහන් කරන මේ සුව සේවය පළාත් සභාවලට මුළුමනින්ම පැවරුවා නම් මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙනවා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. අපි මේ පිළිබඳව කතා කරමු ඉදිරියේදී. අපි සූදානම් ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වලට අවධානය යොමු කරා. Daily Mirror headline is experts joint effort to salvage burning tanker of Sri Lanka. And Ceylon Today newspaper, there are two main stories in Ceylon Today paper. First is 100 underage couples held in Anuradhapura indecent behavior in public. And the other main story is oil tanker in distress, foreign salvage team in Lanka. And Daily FT main story is shipping urgent warn of Colombo hub status sinking. And finally Daily News headline is will create a healthy nation during tenure says President Gotabaya Rajapaksa. Those are the main stories from today national newspapers. අද මේ විදිහට පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වාර්තා කරලා තිබෙනවා. අපි ඉන්දියාව පිළිබඳව ඔබට සඳහන් කරා. ඔබ අවධානයෙන් පසුවන්නට ඕනේ. ඒ පිළිබඳව සඳහන් කරද්දී දැන් අද දවස පිළිබඳවත් කතා කරද්දී අද දවසේ විශේෂත්වයේ විදිහට අපි ඔබට ගෙනාවේ මේ විදිහට නිල් අහස සඳහා පිරිසුදු වාතය පිළිබඳව ජාත්‍යන්තර දිනය අද දවසේ. දැන් පිරිසුදු වාතය පිළිබඳව කතා කරද්දී මේ පිරිසුදු වාතය ලබා ගන්නට අපිට මොනවද තිබෙන්න ඕන? මේ ස්වභාවික සම්පත් ගස් කොළ තිබෙන්න ඕනේ. ගස් කොළ මේ සෑම දෙයක්ම තියෙන්නට ඕනේ අපිට පිරිසුදු වාතය ලබා ගන්නට. හැබැයි
අද මේ විදිහට වාර්තා කරන තවත් කැලෑවක් විනාශ කිරීමක් පිළිබඳව අක්කර 100ක් සුළු ප්‍රමාණයක් නෙවෙයි අක්කර 100ක් විනාශ කරලා තිබෙනවා කියලා වාර්තා කරන්නේ. අපි සූදානම් මේ වාර්තාවෙන් අද වේක අපිට වැඩසටහන ආරම්භ කරන්න. කැලෑපාලුවන් වනාත විල්ලුවේ අක්කර 100ක් වනසලා පළු වීර මාදන් තේක ගස් පිටින් කපා දමලා ගිනිත් තියලා තිබෙනවා කියලා මව්බිම් වාර්තා කරනවා. මේ විදිහට වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් එළුවන් කුලම මංගලපුර ග්‍රාම නිලධාරී කොට්ටාසයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක අක්කර 100කට වැඩි ප්‍රමාණයක් මහා පරිමාණ ගස් කැපීමක් පිළිබඳව වාර්තා වෙනවා. මීට වසර කිහිපයකට පෙර අක්කර 500ක පමණ වන මේ ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලංකා සිමෙන්ති සංස්ථාවට බදු දී ඇති අතර ඔවුන් තවත් පෞද්ගලික ආයතනයකට මේ ඉඩම් බදු දී තිබෙනවා. මෙලෙස කපා දමා ඇති විශාල ගස් ප්‍රමාණය දහසකට වඩා වැඩි අතර එසේ කපා දැමූ ගස් ගිනි තබා ඇති අය විරුද්ධ දක්නට ලැබෙනවා කියලායි වාර්තා කරන්නේ. මේ කපා දැමූ ගස් අතර පළු වීර මාදන් හා තේක ඇතුළු වටිනා ගස් රැසක් පවතිනවා කියලායි සඳහන් කරන්නේ. කපා දමා ගිනි තබා තිබූ ඇතැම් ගස්වල වටාඩි 7-8 ඉක්මවන වසර 400ක් 500 පැරණි ගස් බවද පරිසර සංවිධානය සඳහන් කරනවා. ඊයේ දහවල් මේ ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා පරිසර සංවිධාන සිමෙන්ති සංස්ථාවේ නිලධාරීන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණි අතර සියලු දෙනා මේ විසින් මේ විනාශය හෙලා දැක කතා කරලා තිබෙනවා කියලා සඳහන් කරන්නේ. එසේ එලි කරන ලද ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ඉදිකර ඇති අය විරුද්ධ දක්නට ලැබෙනවා කියලා වාර්තා කරනවා. මීට අමතරව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මේ කැණීම් කිහිපයක්ද සිදු කරලා තිබෙනවා. එම බැකෝ යන්ත්‍ර ඊයේ දහවල් වන විට මෙම භූමියෙන් ඉවත් කරගෙන තිබෙනවා. මෙහිදී වයබහඬ පරිසර සංවිධානයේ සම්බන්ධීකාරක අජිත් ගිහාන් මහතා සඳහන් කළේ මේ විනාශය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම පරිසර විනාශය බවයි. අද මේ වන විට පුත්තලමේ විශාල පරිසර විනාශයක් වෙනවා. මේ විනාශය පටන් ගත්තේ මේ මැතිවරණයෙන් පස්සේ ආන විලුන්දාවට අත තියලා ඊට පසු ස්ථාන කිහිපයකින් පරිසර විනාශය පිළිබඳව වාර්තා වුණා. මේ පරිසර විනාශය සුළුපටු නැහැ. ලොකු කුඩා සියලු ගස් කපා දමා ගිනි තබා තිබෙනවා. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මා දන්නා විදිහට විල්පත්තුවේත් මේ තරම් විනාශයක් සිදු වුණේ නැහැ. මේ ඉඩම් බදුගත් ආයතනත් ප්‍රදේශීය රාජ්‍ය නිලධාරීන් මේ විනාශයට වග කියන්නට ඕනි කියලා ඔහු සඳහන් කරනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක මහතා සඳහන් කළා තියෙන්නේ මේ ඉඩම මේ වෙන විට තම ආයතන විසින් පෞද්ගලික සමාගමකට බදු දී ඇති බවයි. මෙතරම් විනාශයක් සිදුවන තෙක් මේ ප්‍රදේශයේ කිසිදු නිලධාරියෙකු මේ බව නොදැන සිටීම පුදුමයක් කියලායි ඔහු සඳහන් කරන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පිළිබඳව වනාත විල්ලුව පොලිසියටද පැමිණිල්ලක් කරලා තිබෙනවා කියලා. මේ පිළිබඳව කළ විමසීමකදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම නිලධාරියෙකු කියා සිටියේ මෙහි වගකීමක් ඇත්තේ ලංකා සිමෙන්ති සංස්ථාවට කියලා ඔවුන් සඳහන් කරලා තිබෙනවා. කොහොමුණත් කාට දැන් මේකේ අයිතිය තිබුණත් දැන් මෙහි විශාල පරිසර හානියක් වෙලා තිබෙනවා. දැන් මේකට කවුද වග කියන්නේ? ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. අද දින වෙන පුවත්පතක් ඡායාරූප සමගින් වාර්තා කරලා තියෙනවා. වනාත විල්ලුවේ වන සංහාරයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ අනුබල පළු වීර බුරුත ගස් විකුණලා තිබෙනවා කියලායි අද දින වෙන පුවත්පත ප්‍රධාන සිරස්තලයට වාර්තා කරන්නේ. විශාල පරිසර හානියක් මේ අනිකුත් පරිසර පද්ධති වලට සිදු කළ හානි වලට වඩා දැවැන්ත හානියක් කියලායි සඳහන් කරන්නේ. ඉතින් තමත් ඉක්මනින් වගකීතු බලධාරීන්ගේ අවධානයට ලක් කරන්නට ඕනේ. මේ දිනෙන් දින දැන් මේ කැලෑවන් විනාශ වෙනවා, පරිසර පද්ධතිය විනාශ වෙනවා. දැන් පරිසර සංවිධානය කියන දේවල් වලටත් ඒ ඔවුන් කියන හඬට ඔවුන් නගන හඬටත් දැන් මොකද්ද වෙලා තිබෙන්නේ? ඉතින් ඊටවත් ඉක්මනින් මේ පිළිබඳව තීරණයක් ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට ඔක්සිජන් නැතුව තමයි ඉදිරියේදී ජීවත් වෙන්නට වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි සියලුම දෙනා. ඉතින් අනතුරු මම අවධානය යොමු කරනවා මව්බිම් පුවත්පතේ දෙවෙනි ප්‍රධාන සිරස්තලයට. අද මේ විදිහට වාර්තා කරනවා වඩුමඩුවේ කුඩු හැංගු කොස්තාපල් ඉන්දියාවේදී අල්ලයි කියලා සඳහන් කරන අද ලංකාදීපය ප්‍රධාන සිරස්තලයේ වෙන් කරනවා. අපි මේ වාර්තාවන් දෙක එකටම අද බලන්න සූදානම් වෙනවා. මේ මව්බිම් පුවත්පතේ වාර්තාව අද ලංකාදීපයත් වාර්තා කරනවා. ඒ කාරණාවම කෙසේ වෙතත් මහුව ඉන්දියාවේදී අල්ලලා තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. සපුගස්කන්දේ වඩුමඩුවකින් හමු රුපියල් කෝටි 23කට වටිනා හෙරොයින් තොගයකට අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසයේ පොලිස් කොස්තාපල් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් එරට රාමේශ්වරම් වෙරළ තීරයේදී පහුගිය 5 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. ඔහු එහිදී පැනලා යන්න හදලා තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. සපුගස්කන්ද හියන්තුඩ ප්‍රදේශයේ ලී මඩුවක් තුල
තිබී සොයාගත් රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයට අදාළව පොලිසිය සොයමින් සිටි කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල් චමින්ද කුමාර බණ්ඩාර බෝට්ටුවකින් ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නවා. දීවර වැස්ගෙන මොහු මෙරටින් බෝට්ටුවක් මගින් ඉක්ුත් 3 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට පමණ මන්නාරම පේසාලේ ඔස්සේ ඉන්දියාව බලා නීති විරෝධී ලෙස යාත්‍රා කරමින් ඇති බවද වාර්තා වෙනවා. මුහුදු මාර්ග ඔස්සේ තමිල්නාඩු ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පෞගේ 5 වෙනිදා පෙරවරුවේ එරට නාවික හමුදාව මොහු සිය බාරයට ගෙන ඇති බව සඳහන් කරනවා. නාවික හමුදාව බාරයෙන්ද මිදී පලා යාමට උත්සාහ කළ මෙම සැකකරු ඉන්දියා නාවික හමුදාව විසිට රාමේශ්වරන් වෙරළ ආරක්ෂක පොලිසිය වෙත බාර දී සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ධනුෂ්කෝඩි සමුද්‍රීය පොලිසිය වෙත බාර දී තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. සැකකරුගෙන් එම පොලිසිය දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අතනායක මුදියන්සේලාගේ චමින්ද කුමාර වෙන මෙම පොලිස් කොස්තාපල් මොණරාගල රුප්පෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙන බවද පොලිසිය සඳහන් කරනවා. විවාහ ගිවිසගෙන ඇති මොහුගේ බිරිඳ හොංකොංහි සුපිරි වෙළඳ සංකීර්ණයක සේවය කරන බවද වාර්තා වෙනවා. 2009 වසරේදී පළමු දින ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු මොහු පහළගම පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබා තිබෙනවා කියලයි වැඩිදුරටත් වාර්තා කළා තියෙන. ඔහු ඉක්ුත් 26 වෙනි දින වෑන් රථයක් මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ ලීසින් පහසුකම් යටතේ බවද වැඩිදුරටත් සඳහන් කරනවා. සබ්ගස්කන්ධයේදී හෙරෝයින් කිලෝ 23ක් සංගවා තිබූ මොහුගේ සහෝදරයා වන අත්නායක මුදියන්සේලාගේ අනුර කුමාර බණ්ඩාර යන අයගේ නමට එම වෑන් රථය මිලදී ගෙන ඇති බවත් එම රථයේ ස්වාස් මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කළ තිබෙනවා කියලා පොලිසිය සඳහන් කරනවා. එසේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා තමාගේ නමින් රතු පාට ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් මිලදීගෙන ඇති බවද අනාවරණය වෙනවා. එම වාහන දසවා පොලිස් විමර්ශන මේ වෙද්දී ආරම්භ වෙනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. කොහොමුණත් මේ හෙරෝයින් සංගවා තිබූ ශබ්දවාහිනී යන්ත්‍ර දෙක මීට මාසයකට ඉහතදී පොලිස් කොස්තාපල් විසින් ලී මඩුවට රැගෙන විත් ඇති බවද ඔහුගේ අත්අඩංගුවටගත් සහෝදරයා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කරලා තිබෙනවා. මෙම ශබ්ද විකාශන යන්ත්‍ර දෙකට අමතරව සෙලෝපේන් වල ඔතන ලද පාර්සල් 4ක් කොස්තාපල්වරයා වූ තම සහෝදරයා රැගෙන ආ බවත් එම පාර්සල් 4 පසුගිය මාසයක කාලය තුල අවස්ථා 4කදී ඔහු රැගෙන ගිය බවත් ඔහු වැඩිදුරටත් පොලිසිය හමුවේ සඳහන් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරන. කොහොමුණත් ඔහුව දැන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලමු ඉදිරියේදී කොහොමද ඔහුව ලංකාවට රැගෙන එන්නට කටයුතු කරන්නේ කියලා. ඒ අතර දැන් ඉන්දියාව පිළිබඳව ඒ විදිහට සඳහන් කරද්දී මේ කුවේට් සිටි ඉන්දියාවට ආපු තෙල් නැවේ කතාව පිළිබඳව අද මව්බිම් වාර්තා කරනවා. දැන් ඊයේ දවසේ වල විට මේ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කරන්නට හැකියාව ලැබුණා කියලා නාවික හමුදාව සඳහන් කරනවා. අද මව්බිම මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. මේ නාවික හමුදාපතිතුමා සඳහන් කරන්නේ තෙල් නැවේ ගින්න නිවා අවසන් නාවික හමුදාපති කියයි කියලා ශ්‍රීරාන් රණසිංහ මව්බිම් පුවත්පතට මේ විදිහට වාර්තා කරනවා. තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන ඉන්ධන නෞකාවේ හටගෙන තිබූ ගින්න ඊයේ සවස් වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සඳහන් කරනවා. මෙම ගින්න හටගත් ඉකුත් 3 වෙනිදා පෙරවරු 8ට පමණ පෙබරවරු 8 පමණ සිට ශ්‍රී ලංකා නාවික හමුදාවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය ඇතුළු සියලු පාර්ශ්ව එක්ව කළ අඛණ්ඩ වෙහෙසකින් පසු MT නිව් ඩයමන්ඩ් නෞකා ගින්න ඊයේ සවස් වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වූ බව නාවික හමුදාපතිවරයා සඳහන් කරනවා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු සැතපුම් 40ක් ඈතට රැගෙන ගිය මෙම නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගෙන තිබූ ගින්න නිවා දැමීමට සහාය දැක්වූ අප කැප වූ සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව නාවික හමුදාපති තුමා සඳහන් කරනවා. මෙම නෞකාව තුළ සිට කාර්ය මණ්ඩලය පිරිස මුදාගෙන නිරෝධායන ක්‍රමවේදයට අනුව ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කළ බවද නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සඳහන් කරනවා. ගෙනිගත් නෞකාවේ ගින්න නිවා දැමීමට පැමිණි විදේශඥයන්ගෙන් සමන්විත කණ්ඩායම් හා සම්බන්ධ වූ සියලු ගුවන් හමුදා නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන්ටද අදාළ සෞඛ්‍ය උපදේශනවලට යටත් කොට එම කාර්යභාරවල නිරත කළ බවද වයිස් අඩ්මිරාල්වරයා සඳහන් කරන. මේ සම්බන්ධයෙන් අද මව්බිම ඇතුල් පිටුව වාර්තා කරන ඡායාරූප කිහිපයක් ඔබ දකින්නේ. මේ ගින්න නිවා දැමීමේ මෙහෙයුම පිළිබඳවයි අද මේ විදිහට ඡායාරූප ගේන්නේ. කුවේටේ මිනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ ප්‍රදීප් වරාය වෙත දැවි තෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් රැගෙන යමින් තිබීදී තමයි හදිසියේ මේ MT නිව් ඩයමන්ඩ් නෞකාව මේ විදිහට ගින්නකට හසුවන්නේ. මේ විදිහට ගින්න නිවා දැමීම සඳහා උරදුන්නු
සියලු පිරිස් වෙත ජනාධිපතිතුමත් අගමැතිතුමත් තුති පුද කරලා තිබෙනවා කියලාද මව්බිම වාර්තා කරනවා. අද පහන් විජේසේකර WK ප්‍රසාද් මාංජු සමගින් අද වාර්තා කරන්නේ මේ සියලුම දෙනාගේම සුභාශිංසන එක්කනවා. මේ සිදුවෙන්නට ගිය විශාලම පාරිසරික හානිය තමයි මේ විදිහට වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ. ගිනිගෙන අනුතරටපත් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට කැපෝ සියලු දෙනාට තුති පුදන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සිය කෘතඥතාව පුද කරනවා. MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න මැඩලීම සඳහා තම ජීවිත අවදානම ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දියා ආරක්ෂකාංශ වෙත තම හදපිරි ස්තුතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටීට ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරනවා. සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහිලා එම සියලු අංශ සිදු කරනු ලබන මෙහෙවර බෙහෙවින් අගය කරනු ලබන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර ගිනිගෙන අනතුරටපත් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව පරිසරයට හානියක් නොවීමට ක්‍රියා කළ සියලු දෙනාටම තමා ස්තුතිය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මව්බිම් පුවත්පතට සඳහන් කළ තිබෙනවා. මෙම නෞකාවේ ගබඩා කර තිබූ බොරු තෙල් මෙට්‍රික් ටොන් 2,70,000 කාන්දු වී සමුද්‍රයට මුදා හැරුණා නම් එවැගින් සිදුවීමට ගිය පරිසර හානි සිතා ගැනීමට නොහැකි බවද අගමැතිවරයා සඳහන් කරනවා. කෙසේ වෙතත් 90 දශකයේ මුලදී ඇති වූ ගල්ෆ් යුද්ධය හේතුවෙන් ගල්ෆ් මුහුදට බොරු තෙල් මුසු වී සිදු වූ පාරිසරික විනාශය වසර ගණනාවක් පැවතුන බවත් මුහුදු ජීවිත මුහුදු පැලෑටි ඇතුළු දේ විනාශ වී පරිසරයට දැඩි හානියක් සිදු වූ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. එවැනි පරිසර ඛේදවාචකයක් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂකාංශය වගේම සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එවැගේම ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 15කට අධික ප්‍රමාණයක් ගත වූ දින කිහිපය තුළ දැඩි පරිශ්‍රමයක් දරා ක්‍රියා කළ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ සියලුම දෙනාටම සේ කෘතඥතාවය පළ කරන මේ සිදුවන්නට ගිය විශාල පාරිසරික හානිය වළක්වා ගන්නට ඒ විදිහට කටයුතු කිරීම නිසාවෙන්ම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඒ කෘතඥතාවය පළ කරනවා. රටේ සියලුම දෙනාමගේම ඉතාමත් අවධානයටම ලකුණු කාරණාවක් තමයි මේ නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳව තොරතුරු. ඉතින් ඉතාමත් ඉක්මනින් කඩිනමින් මේ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමීම පිළිබඳව සියලුම ආරක්ෂකයන් සහ සියලුම මේ සඳහා දායක වුණු සියලුම දෙනාටම අපි ටෙලිවිෂන් වෙතිනුත් සිය කෘතවේදීතාවය අපිත් පිරිනමනවා. ඒ අතර අගමැතිතුමාගේ ඉල්ලීම අනුව බිත්තරවල මිල අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. අපි පහුගිය සතියේ සඳහන් කරා මේ බිත්තරවල මිල 23 සිට 28 දක්වා අතරතුර බිත්තරවල මිල ඉහළ ගොස් තිබෙනවා කියලා. කෙසේ වෙතත් අගමැතිතුමාගේ ඉල්ලීම මත බිත්තරවල මිල අඩු වෙලා තිබෙනවා කියලා අද මව්බිම් වාර්තා කරනවා. අද පහන් විජේසේකර තංගල්ල සහම්පති මානගේ සමගින් අද මව්බිම් පුවත්පතට වාර්තා කරන්නේ මේ විදිහට. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව අද සිට බිත්තර මිල රුපියල් 2කින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කරනවා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18කට හා රතු බිත්තරයක් රුපියල් 18.50කට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබාගත හැකි බව එම සංගමය නිවේදනය කරනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල කාල්ටන් නිවසේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බිත්තර මිල පහළ දමන්නයි කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළඹ වෙලා තිබෙනවා. නිෂ්පාදන වියදම අධික වූද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දෙන සහනවට ප්‍රතිචාර දැක්වීමත් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා සඳහන් කළා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉතින් ඒ අනුව අද සිට සුදු බිත්තරයක මිල රුපියල් 18යි, ඒ වගේම රතු බිත්තරයක මිල රුපියල් 18.50ක් විදිහට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. දැන් ඔබට ඒ මිලට බිත්තර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් අනතුර මම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ මව්බිමේම තවත් කාරණාවක් වෙත. අද ඡායාරූප වාර්තාව වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද ලංකාදීප පුවත්පත ඡායාරූප වාර්තාවක් සමගින් ගෙන ඇවිත් තිබෙනවා. මේ ඡායාරූප වාර්තාව අද කවි පෙළකුත් එක්ක විදුරා බේනායක ගෙන ඇවිත් තිබෙන්නේ. හදවත පුරාලු නිරතුරුව බුදු බැති පුදබිම අරා පා තැබූ මොහොත ජනපති
විඳදරුසේනේ අබමල් රොනෙක දොස නැති නිදහස මේයි නිකලෙස් බිමක අරුමැති කියලාද විදුරාබේ නායක මේ විදිහට වාර්තා කළා. තියෙන මේ සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරා ගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනෙකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් සංවිධානය කෙරෙනු. අපි ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාවට අවධානය යොමු කරමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන වැඩමුළුවක් කැලණිය බොල්ලෑගල නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පහුගිය 5 වෙනිදා පැවැත්වුණා. මේ අවස්ථාවේ ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිතයා විදිහට පැමිණියා. මේ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වැඩමුළුවේ ආරාධිත දේශනේ පැවැත්වූ අතර දේශනේ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණි අවස්ථාවේදී කුඩා මෙහෙණින් වහන්සේ නමකගෙන් යමක් විමසූ අවස්ථාව තමයි අද මේ විදිහට ඡායාරූපයක් විදිහට ගෙනෙන්නේ. පියසෙනි හසින් මෙන් ජනපති නැගුව හඬින් සමනල හුරතලිය මතුවිය සිවුර උඩින් කියලාද මේ විදිහට ලංකාදීප පුවත්පතත් ඡායාරූප ඔස්සේ ගෙනෙනවා. නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ බෝධාගම චන්දිමනා හිමියෝ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාද පසකින් සිටිනවා කියලාද ලංකාදීප පුවත්පත මේ විදිහට ඡායාරූප සමගින් අද ගෙන ඇවිත් තිබෙනවා. ලංකාදීප මව්බිම මේ විදිහට ගෙන ඇවිත් තිබෙන්නේ. ඒ අතරම අද දිනවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටත් අපි අවධානය යොමු කරමු. මේ ජනාධිපතිතුමා සඳහන් කරන කාරණාව අද දිනමින ප්‍රධාන සිරස්තලයට වාර්තා කරන ඒ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම මගේ අදිෂ්ඨානයයි කියලා ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ජනාධිපතිතුමා වැඩිදුරටත් කියන්නේ මේ සුවසේවය පළාත් සභාවලට ලබා දීලා තිබුණා නම් මේ තත්ත්වය තව වෙනස් වෙන්න තිබුණා කියලා ජනාධිපතිතුමා කියන්නේ. ඒ කියන්නේ මේ පළාත් සභාවලට මේ විදිහට ඒ පාලනය ලබා දීලා තිබ්බනම් පළාත් සභාව පාලනය කර ගැනීමට හැකියාවක් නැතිව මේ තත්ත්වය පාලනය කර ගැනීමේ අභියෝගය තමයි ජනාධිපතිතුමා ඒ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. කොරෝනා පාලනය කරේ නිදහස් සෞඛ්‍ය සේවය නිසායි කියලා වැඩිදුරටත් ජනාධිපතිතුමා සඳහන් කරනවා. ඒ අනුව මම දැන් සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. මේ ප්‍රේමලා ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට දිවුරුම් දෙන්නට හැකියාව තිබෙනවද? අද ඒ පිළිබඳ අවසන් තීන්දුව ලබා දීමට සූදානම් වෙනවද? රුවන්ත නිතුල්ගස්පිටිය මේ විදිහට වාර්තා කරන්නේ. ප්‍රේමලාල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන තීන්දුව අද කියලායි වාර්තා කරලා තිබෙන්නේ. මේ විදිහට අද සඳහන් කරන්නේ මරණ දණ්ඩනයේ නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාවක් පවතිනවාද යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දීමට නියමිතයි. පහුගිය මහමැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානය ලබා පාර්ලිමේන්තු වරම් හිමි කරගත් ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියම වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ හිමිකම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර ඒ අනුව ඔහු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට අවසර ඉල්ලීමක් කරනවා. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා නීතිපතිවරයාගෙන් මේ නෛතික පසුබිම විමසීමට පියවර ගත් අතර එහිදී නීතිපතිවරයාගේ මතය වූයේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විසින් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමක් කළ අතර අද ලබා දීමට ඇත්තේ තීන්දුවයි කියලායි අද වාර්තා කරන්න. ඉතින් ඒ අනුව අපි බලමු ඉදිරියේදී ප්‍රේමලාල් ජයසේකරට ඉදිරි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව උදා වෙනවද කියලා අදේ ලැබෙන තීන්දුවත් එක්ක. ඔහුට ඒ විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට හැකියාව ලැබෙද්දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කෙනෙකු පත් කරලා නැහැ. හැබැයි මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වඩාත්ම සුදුසු කෙනා රනිල් වික්‍රමසිංහයි කියලා පහුගිය කාලේ බොහෝ දිනක සඳහන් කරා. අද මේ විදිහට ජාපේ ප්‍රබලයෙකුත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවට වඩාත්ම සුදුසු රනිල් වික්‍රමසිංහ කියලා. ඔහු කියන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රීකමට සුදුසා රනිල් කියලා සඳහන් කරන අද උපතිස්ස පෙරේරා මේ විදිහට මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙන්නේ මේ පිළිබඳව තොරතුරු. හිටපු ඇමති අර්ජුන රණතුංග මහතා තමයි සඳහන් කරන්නේ. ඔහු කියන්නේ මේ දැනට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වඩාත්ම සුදුසුම කෙනා ජාපේ නායක රනිල් වික්‍රමසිංහ කියලායි. ඔහු කියන්නේ 20 වෙනි සංශෝධනය මගින් අනාගතයේදී රටට විය හැකි භයානක තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ හඬක් නැගිය යුතු බව ඊට මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරම එජාපේ 74 වෙනි සංවත්සර සමරුම පැවැත්වෙනවා. හැබැයි
මේ සංවත්සර සැමරුම විනාඩි 20කට සීමා වීමයි විශේෂත්වය වෙලා තිබෙන්නේ කියලාද වාර්තා කරන්නේ. අද ලංකාදීපය මව්බිම ලංකාදීපය අද ඡායාරූපයක් සමගින් ගෙන ආය තිබෙනවා. මව්බිම ඡායාරූපයක් නම් වාර්තා කරන්නේ නැහැ. එජාපයේ 74 වෙනි සැමරුම විනාඩි 20යි කියලා අද මව්බිම වාර්තා කරන්නේ. අද ලංකාදීපේ වාර්තා කරනවා මේ විදිහට එජාප 74 වෙනි සංවත්සරය උළෙල චාමයට සමරති පක්ෂනායක රනිල් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙකු එක්වෙති කියලායි අද ලංකාදීපේ වාර්තා කරන ඡායාරූපයක් සමගින් එක්සත් ජාතික පක්ෂයේ 64 වෙනි සංවත්සරය 74 වෙනි සංවත්සරය ආරම්භමින් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් ආගමික වතාවත් වලට සහභාගී වූ අවස්ථාව එවගේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් ජාතික සංවිධායක නවීන් දිසානායක නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන වජිරා අබේවර්ධන ජෝන් අමරතුංග දයාගමගේ අර්ජුන් රණතුංග යන මහතුරුන් මේ අවස්ථාවට එක්ව සිටියා කියලායි සඳහන් කරන්නේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සංවත්සර උත්සවයේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාමන්දමින් පිටකොට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා කියලා සඳහන් කරනවා. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරු එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ හිටපු නායකයන්ගේ පිළිරුවට මල් මාලා පළඳවා ගෞරවාචාර්ය පුද කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා කියලායි සඳහන් කළා තිබෙන්නේ. කොහොම වුණත් කොරෝනා වසංගත තත්ත්වය නිසා පාක්ෂිකයන් මෙවර සංවත්සර උත්සවය සඳහා කැඳවන්නේ නැතිව පක්ෂයේ ආදී නායකයන් මේ විදිහට ආදිනායකයන්ට ගෞරවාචාර්ය දැක්වීම සඳහා ඉතා චාම් අයුරින් සංවත්සරය සමරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදේශ වලට අනුව මේ විදිහට කටයුතු සංවිධානය කරලා තිබෙනවා කියලායි ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළා තියෙන. ඒ අනුව තමයි විනාඩි 20කට පමණ මේ ජාප සැමරුම සීමා කළා තිබෙන්නේ. ඉතාමත් සුළු පිරිසක් එක්ක මේ ජාපයේ සංවත්සර සැමරුම සිදු කළා තිබෙනවා. ඒ අතරම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සඳහන් කරනවා තිබෙනවා මේ ජාපයේ ඉදිරි ගමන පිළිබඳව අද ලංකාදීපේ වාර්තා කරන්නේ සම්බන්ධයෙන් ඔහු කියනවා සියලු දෙනා අත්වැල් බැඳගෙන ජාපයේ දිරවීමේ කාලය ඇවිත් කියලා සඳහන් කරන්නේ පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් කියයි කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කළා තිනවා. ඔහු කියන්නේ සටන අවසන් නැත ආරම්භ වූවා පමණයි සියලු දෙනා එක්සත්ව අත්වැල් බැඳ ගනිමින් රට වෙනුවෙන් පක්ෂපාතී වෙමින් නැගී සිටිය යුතු කාලය උදා වෙලා තිබෙනවා කියලායි ඔහු කියන්නේ. ඔහු වැඩිදුරටත් කියන්නේ මේ විදිහට සඳහන් කළ එක්සත් ජාතික පක්ෂ අනන්‍යතාවය තවත් වසර 100 ගණනක් ආරක්ෂා කරගනිමින් ජයග්‍රහණය කරා පිය නැගිය යුතු වන්නේ මාතෘභූමියේ ප්‍රජාතන්ත්‍රවාදී උරුමය වෙනුවෙන් බවයි කියලායි ඔහු වැඩිදුරටත් සඳහන් කළා තිබෙන අද පුවත්පත් වාර්තා කරන මේ ලංකාදීප පුවත්පතේ සම්බන්ධයෙන් පළ කරන වාර්තාව. ඒ අතරම වත්මන් රාජ්‍ය පත්වුමත් සමග 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා බහ කරනවා. දැන් මේ 20 පිළිබඳව විපක්ෂයේ බොහෝ පිරිසක් කතා බහ කරනවා. අද ඒ පිළිබඳව වාර්තා කරනවා මේ විදිහට මේ 20 ගැන සඳහන් කරලා තිබෙන්නේ මේ 20 අරමුණ ඒකාධිපති පාලකයෙකු බිහි කිරීම පිළිබඳවයි සහ බිහි කිරීම ගැනයි කියලා සඳහන් කරන්නේ සමගි ජන බලවේගයේ මහලේකම් සඳහන් කරනවා 20 ඒකාධිපති පාලකයෙකු බිහි කරන පළමු පියවරයි සමගි ජන බලවේගයේ මහලේකම් කියයි කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරමින් පුරවැසියන් ශක්තිමත් කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමට රජය ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයේ ඒකාධිපති පාලකයෙකු බිහි කිරීමේ පළමු පියවර බවයි කියලායි ඔහු සඳහන් කරන්නේ. 19 වෙනි ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සුරක්ෂිත කිරීමටත් ඒ ශක්තිමත් කිරීමටත් සහාය වන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්ව කටයුතු කරන්නට සමගි ජන බලවේගයේ සූදානම් කියලා එහි මහලේකම් රංජිත් මන්දුම් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ අතර මේ 20 පිළිබඳවද සඳහන් කරද්දී අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා මේ 20 නිසා රාජ්‍ය සමාගම් විගණන අවදානමක් කියලාද ශිරන් රණසිංහ මව්බිම් පුවත්පතට වාර්තා කළා තිබෙනවා. මේ විදිහට මව්බිමේ වැඩිදුරටත් වාර්තා කරන්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හේතුවෙන් සිදුවන ජාතික විගණන කොමිසම අක්‍රිය වීමෙන් රාජ්‍ය සමාගම් 200ක පමණ විගණන කටයුතු සම්පූර්ණයෙන්ම නතර යාමේ අවදානමක් ඇතැයි රජයේ විගණන නිලධාරීන් සඳහන් කරනවා. 2018 අංක 18 දරන විගණන පනතට අනුව ස්ථාපිත කළ ජාතික විගණන කාර්යාලය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග අහෝසි වීම වළක්වාලීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වලට මෙමගින් විශාල බලපෑමක් සිදු විය හැකි බවද වැඩිදුරටත් සඳහන් කරනවා.
රාජ්‍ය ආයතනවල විගණන කටයුතු කිරීමේදී විගණකාධිපතිවරයාට නිසි බලතල නොමැති නිසා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීමෙන් පසු ජාතික විගණන පනත ගෙනවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනුණා. ඒ අනුව රාජ්‍ය මුදල් අවභාවිතාව ගැන නිලධාරීන්ට එරෙහිව අධිභාර පැනවීමට හැකි තරම් විගණන කොමිෂන් සභාව වෙත බලතල පැවරුණා. මේ වනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වෙනි සංශෝධනය කිරීමට රජය ගෙන යන තීරණයක් සමග ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාව රැක ගැනීමට විකල්පයක් ගෙන ආයුතු බවද රාජ්‍ය විගණන නිලධාරීන් සඳහන් කරනවා. එසේ නොකළහොත් රජයේ විගණන දෙපාර්තමේන්තුවත් ජාතික විගණන කොමිෂන් සභාවත් නොමැති තත්ත්වයක් ඇති වී රාජ්‍ය විගණන කටයුතු අවුල් විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වලා දීලා තිබෙනවා කියලයි අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. යනු මේ 20 නොමැති වීමෙන් රාජ්‍ය සමාගම්වල විගණනයේ කටයුතු වල දැන් අවදානමක් ඒ අනුව මතුවී යනවා කියලා ඔවුන් මේ විදිහට පෙන්වලා දීලා තිබෙනවා. ඊළාටතුරු අවධානය යොමු කරන්නේ මව්බිම් පුවත්පතේ වාර්තාවක් වෙත මේ දවස්වල තිබෙන අධික කාලගුණ තත්ත්වය පිළිබඳ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව වාර්තා කරන කොහොමනත් නිව් ඩයමන්ඩ් නෞකාව මේ ගින්න පාලනය කිරීමේ අවස්ථාවේදීත් අයහපත් කාලගුණ තත්ත්වයන් බොහෝමයක් තිබුණා. ඉතින් ඒ මැද්දේ වුණත් ඔවුන් මේ කාර්යභාරය සිදු කරා. කොහොමනත් දැන් දිවයිනට බලපාලා තිබෙන මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන්ම දීවර ප්‍රජාව ඒ වගේම නාවික කටයුතු වල යෙදෙන බොහෝ පිරිසකට අනතුරු ඇඟීම් සිදු කරලා තිබෙන මේ වෙදි මුහුදු යන්නට එපා කියලා. කොහොමනත් මේ අවදානම් පිළිබඳව අද මේ විදිහට මව්බිම් පුවත්පත වාර්තා කරන මව්බිම කියන්නේ කාලගුණයේ අවදානම් මුහුදු යෑමෙන් වළකින්න කියලා වුන් සඳහන් කරනවා. දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් අද දහවල් දක්වා මුහුදු යෑමෙන් වළකින ලෙස ඔවුන් දන්වා තිබෙනවා. කුඩා හා එක් දීවර යාත්‍රා වලින් දීවර කටයුතු නිරත දීවරයන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීම අනුව දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව අවවාද කරන්නේ මේ දිනවල මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන් Tamanගේ දීවර කටයුතු වලින් බැහැරව සිටින්නේ කියලා Tamanගේ ඒ ආරක්ෂාව පිණිස තමයි මේ විදිහට දැනුම් දීම සිදු කරලා තිබෙන්නේ. ඉතින් ඔබ දීවර කටයුතු වල යෙදෙනවා නම් ඔබ මුහුදු කටයුතු වල යෙදෙනවා නම් ඔබ එයින් ටිකක් පරිස්සම් වෙන්න කියලායි සඳහන් කරන්නේ. ඉනානතුරු මම අවධානය යොමු කරන මව්බිම් පුවත්පතේ තවත් වාර්තාවන් කිහිපයක් වෙත අද මේ විදිහට මම තෝරගන්නවා. මේ ඉන්දියාව සමග සාකච්ඡා කරන්න දෙමළ සන්ධානය දෙල්ලියයි කියලා අද වාර්තා කරලා තිබෙනවා මව්බිම් පුවත්පත. අද MS ෆාරුක් වාර්තා කරලා තිබෙන්නේ මේ බොහෝ සෙයින්ම දෙමළ සන්ධානය ටිකක් කතා බහ කරන් ඉන්දියාවත් එක්ක වුන් ඉන්දියාවත් එක්ක කතා කරනවා Tamanගේ ගැටලු පිළිබඳව. දැන් ඔවුන් කියන්නේ මේ විදිහටයි දෙමළ ජාතික සන්ධානයේ ඉන්දිය මධ්‍යම ආණ්ඩුව හා සාකච්ඡාවක් සඳහා ඉන්දියාවේ දිලි නුවරට යාමට සූදානම් වන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් පහුගියදා කොළඹ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමු දෙමළ ජාතික සන්ධානයේ තමන්ට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දියා මධ්‍යම රාජ්‍යයේ ප්‍රධානීන් හමු වී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉල්ලීමක් ඉදිරිපත් කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ දේශපාලන ගැටලු යන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ ගැටලු ඇත්තටම කතා කරන්නට ඕනේ ලක් රජ්‍යයත් එක්ක ලක් රජයේ ඒ සිටින ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ලක් රජයේ ප්‍රධානීන් එක්කයි කතා බහ කරන්නට ඕනේ ඔවුන්ට තිබෙන ගැටලු පිළිබඳව. ඉතින් මේ විදිහට ඉන්දියාවත් සමග මේවා කතා කිරීමේ ප්‍රයෝජනෙ මොන වගේ වේවිද කියලා අපි ඉදිරියේදී බලමු. ගැටලුව තිබෙන ලක් රජයේ සහ මේ ලක් රජයේ මේ 20 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව. ඉතින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව වුන් සඳහන් කරනවා. ඉතින් මේ සියලු දේවල් කතා කරන්න ඕනේ ලංකාවේ සිටින ලංකාවේ අගමැතිතුමා ජනාධිපතිතුමාත් සමග. ඉතින් ඔවුන් සමග කතා බහ කරලා විසඳුමක් ලබා ගන්න කියලා අපි යෝජනා කරනවා. ඉනාඩතුරු අපි සූදානම් වෙනවා. අපි සූදානම් වෙන්නේ වේක අපිතාට වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු තවත් පුවත් බොහෝමයක් වෙත අවධානය යොමු කරන්න සූදානම්. ඔබ නැවතත් එක්ක වන්නේ ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිතාට සමගින්. මම වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරා මේ පරිසරය පිළිබඳව. මේ පරිසරය විනාශ වීම පිළිබඳව පරිසර ඇමතිතුමාගේ අවධානයට ලක් වෙලා තිබෙනවාද? ලංකාදීප පුවත්පත අනුසිරස්තරයක් ඔස්සේ වාර්තා කරලා තිබෙනවා. මම සූදානම් මේ වාර්තාවට අවධානය යොමු කරන්නට. පරිසර ඇමතිතුමා කියන්නේ එක සමාගමක් අරක්කු බෝතල් කෝටි 6ක් දාන රටේ සමාගම් පහෙන්ම දැම්මහම මොනවා වේද ලංශීටුත් නතර කරන්නට ඕනේ කියලායි පරිසර ඇමතිතුමා සඳහන් කරන්නේ. අරක්කු නිෂ්පාදනය කරන එක් සමාගමකින් පමණක් වසරකට අරක්කු කාලේ බෝතල්
කෝටි 6ක් පරිසරයට මුදා හරිනවා. ඒ අරක්කු බීලා අපේ මිනිස්සු ඒවා තැන තැන විසිකර දමනවා. මේ නිසා අද කුඹුරකට බහින්න බෑ, වැවකට අඩිය තියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා කියලා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ අරක්කු නිෂ්පාදනය කරන සමාගම් පිළිබඳව මම කළ සොයාබැලීමකදී එක් සමාගමක් පමණක් වසරකට අරක්කු කාලේ බෝතල් කෝටි 6ක් අලෙවි කරන බව දැනගන්නට ලැබුණා. අපේ රටේ එවැනි සමාගම් 5ක් පමණ තිබෙනවා. ඔබට හිතාගන්න පුළුවන් නේද මේ රට වසරකට අරක්කු කාලේ බෝතල් කොපමණ ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවද කියලා. ඒ අරක්කු බෝතල් පරිසරයට දැඩි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අරක්කු කාලේ බෝතල් අලෙවි කිරීම නවත්වන්න මේ වන විට අපි සොයා බලමින් යනවා. සමහර සමාගම් ඒකට කැමති නෑ. අපි කවුරු විරුද්ධ වුණත් මේ ව්‍යසනය නතර කරන්න කටයුතු කළ යුතුයි කියලා මම කියන තැන මම ඉන්නවා. නැත්තම් මේ කාලේ බෝතල් අලෙවි කරන සමාගම් ඒවා නැවත ආපසු ගැනීමේ ක්‍රියාවලියක් මෙන් මේවා ප්‍රතිචක්‍රී කරණය කිරීමේ ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක කළ යුතු වෙනවා කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ වගේම ලන්ච් ෂීට් වශයෙන් හඳුන්වන ආහාර ඔතන කොළ පාවිච්චි කරන්නේත් ලංකාවේ විතරයි. දවසක කොතරම් ප්‍රමාණයක් ඒවා පරිසරයට මුදා හරිනවද ඒවත් නවත්තන්න අපි කටයුතු කරන්න යනවා කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඉතින් අමාත්‍යවරයා මේ විදිහට පරිසරය රැක ගැනීම සඳහා මේ විදිහට අදහස් කිහිපයක් පළ කළා තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මොන වගේ තීන්දුවක් ලැබෙවිද කියලා. ඉතින් අනුතුරු මම මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ කෝටි 2100ක හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක් පවතිනවා කියලා අද වාර්තා කරනවා. අනුරාධා හේරත් මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. ඔබ වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා මේ විදිහට රුපියල් කෝටි 2100ක් ගෙවා අධික මිලට හදිසි විදුලි මිලදී ගැනීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය හෙළි කරනවා. හොංකොන් සහ එක්සත් අරාබි එමිරාජ්‍යයට අයත් සමාගම් දෙකක් වෙත දැනටමත් ටෙන්ඩරේ පිරිනැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර මේ හදිසි විදුලිය මිලදී ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට දරන්නට වෙන සියලු වියදම රුපියල් කෝටි 2100කට අධික වනු ඇතියි එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කළ තිබෙනවා. එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 31කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බව කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබුණද එම මිල ගණනය කර ඇත්තේ ඩොලරයේ අගය රුපියල් 181 පදනමේ සිට බවත් මේ වන විටද ඩොලරය රුපියල් 185ට ඉහළ ගොස් ඇති බවත් පවසනේ. මහතා පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඩොලරයේ අගය ඉහළ ගියොත් පෞද්ගලික බලාගාරවලට ගෙවිය යුතු මුදල තවත් ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කරනවා. ඉතින් අදාළ කෝටි 2100න් කෝටි 400ක් පමණ ගෙවනුයේ එම බලාගාරවල ආයෝජන මුදල් වශයෙන් බවත් ලංකා විදුලි බල මණ්ඩලය තමන්ගේම බලාගාර ඉදිකර ගැනීමට ඇති මුදල් පෞද්ගලික සමාගම්වල බලාගාර ඉදිකර ගැනීමට ලබා දීම පැහැදිලි ජාවාරමක් බවද විතානගේ මහතා වැඩිදුරටත් වාර්තා කළ සඳහන් කළා තිබෙනවා. මේ විදිහට ඉතින් අනුරාධා හේරත් වාර්තා කරන්නේ ඉතින් ලංකාවේ නිෂ්පාදනය කරන්නට පුළුවන් විදුලි බලාගාර මේ විදිහට මේ තරම් මුදලකින් නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙද්දී මේ පෞද්ගලික අංශයට මේ විදිහට විදුලි බලාගාර නිපදවීමට ලබා දීම පිළිබඳවයි ඔහු ඒ විදිහට සඳහන් කරන්නේ. ඉතින් විදුලි මාෆියාව පිළිබඳවත් ඔහු ඒ විදිහට සඳහන් කළා තිබෙනවා. ඉතින් අනතුරු මම සූදානම් අනුරාධපුරයෙන් වාර්තා වෙන තොරතුරක් වෙත අවධානය යොමු කරන්නට අද මව්බිම් වාර්තා කරන්නේ ටියුෂන් කියා ඇවිත් පෙම්සුව විදි 107කට අවවාද කරලා තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අද අනුරාධපුර මහේෂ් විජේසූරිය වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට. මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කළ තියෙන අනුරාධපුර නවනගරයට අමතර පන්ති සඳහා පැමිණ නිකරුණේ කාලය ගත කරමින් පෙම්සුව විදමින් සිටි පාසල් සිසු සියයන් 107 දෙනෙකු පොලිස් භාරයට ගෙන තරයේ අවවාද කර මුදා හැරීමට අනුරාධපුර පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා ඇතුළු නිලධාරීන් ඊයේ කටයුතු කරනවා. ඉන් බොහෝ සිසුන් ධූම්පානය කරමින් සිටි බවද පොලිසිය සඳහන් කළා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන් අනතුරු අවධානය යොමු කරනවා මේ විදිහට දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවන් කිහිපයක් වෙත අද දිනමින තොරතුරු වාර්තා කරන බොහෝමයක් ජනාධිපතිතුමා අගමැතිතුමා ගිය ස්ථාන කිහිපයක් පිළිබඳව වාර්තා කරනවා. මේ ජනාධිපතිතුමා ඡායාරූපයක් අද පළ කරලා තිබෙනවා මේ විදිහට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාත් එක්ව අද තිබෙන ඡායාරූපයක් තමයි අද මේ විදිහට
දිනමිනු පුවත්පත වාර්තා කළ තියෙන ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ගෝඨාභය කෘතියේ ඉංග්‍රීසි පිටපත එළි දැක්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්වෙනවා. මේ පළමු පිටපත ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන අයුරු තමයි ඡායාරූප ඔස්සේ ගෙන තිබෙන්නේ. මේ ජනාධිපතිතුමාට ඒ පිළිගන්වන අයුරු මේ විදිහට ගෙන ඇවිත් තිබෙන්නේ. ඒ අතර අද අග්‍රාමාත්‍යතුමා සහභාගී වූ තැනක ඡායාරූපයකුත් ගෙන ඇවිත් තිබෙනවා. මේ දිවංගත චන්ද්‍රසිරි ගජදීර මහතාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ උත්සවයට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගජදීර මහතාගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාවේ ඡායාරූපයක් අද මේ විදිහට දිනමිනු පුවත්පත ඡායාරූප වාර්තා ඔස්සේ ගෙන ඇවිත් තිබෙනවා. ඒ අතර මම සූදානම් දිනමිනේ තවත් වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. මේ බස්නාහිර පළාත තුල සිදු කරන ලබන වැටලීම් කිහිපයක් තිබෙනවා. ඒ වැටලීම් කිහිපය තුල මේ වෙදියා පාතාල කල්ලි 25ක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. විමර්ශනවලදී තොරතුරු හෙළි වෙලා තිබෙනවා. මේ වෙන විට බස්නාහිර පළාතේ පමණක් අපරාධ කල්ලි 25ක් සිටින බවට පොලිසිය කළ විමර්ශන වලින් හෙළිව ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරනවා. මොවුන් සිදු කළ අපරාධ වලින් උපයාගත් මුදල් යොදවා විවිධ ගනුදෙනු සිදු කිරීමට අමතරව බැංකු ගිණුම් 102ක මුදල් තැන්පත් කර තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම ගිණුම් වල තිබී රුපියල් ලක්ෂ 960ක මුදලක් රාජසන්ත කිරීමටද පීවර ගන්නා බව එමහතා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික මගින් රතු නිවේදන නිකුත් කිරීමටද මේ වෙද්දී පියවරගෙන තිබෙනවා කියලා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. ඒ අතර තවත් වාර්තාවක් දිනමිනු පුවත්පත අද මේ විදිහට වාර්තා කරන වැලිකඩ වයිවාට්ටුවෙන් දුරකථන 13ක් බැටරි 150ක් සිම් කාඩ් 7ක් සොයාගෙන තිබෙනවා. කුඩු කොස්තාපල් ඉන්දියාවට පණිද්දියල්ලයි කියලාත් අද වාර්තා කරලා තිබෙනවා. වැඩිදුරටත් දිනමිනු පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. ඒ අතර දිනමිනේ තවත් වාර්තාවක් වෙතයි අවධානය යොමු කරන්නේ. මේ 20ට විවේචන ඇතනම් දෙන්න කියලා ජනමාධ්‍ය ඇමතිතුමා සඳහන් කළා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ ජනමත විචාරණයකට නොයා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව සහතිකයක් දී තිබෙන බවත් විස සම්බන්ධයෙන් යම් කෙනෙකුට අධිකරණයට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩද ව්‍යවස්ථාවෙම සලසා තිබෙන බවත් ජනමාධ්‍ය ඇමති කේලි රඹුකැල මහතා සඳහන් කරනවා. ඒ ඉතින් ඒ අනුව ගැටලුවක් තිබෙනවා නම් ඒ විදිහට කටයුතු කරන්නට ඒ අවස්ථාව ලබා දීලා තිබෙනවා කියලා ජනමාධ්‍ය ඇමති කේලි රඹුකැල මහතා සඳහන් කරලා තිබෙන්නේ. ඒ අතරම අද තවත් වාර්තාවක් මම තෝරගන්නවා මේ විදිහට බන්ධනාගාරයට උඩින් විසිකිරීම කියලාද වාර්තා කළා තියෙන. ඒ අතර මීගම සහ වැලිකඩ බන්ධනාගාර දෙක පිළිබඳව වාර්තා කරන මුලින්ම මීගම බන්ධනාගාරයේ වෙත අවධානය යොමු කරද්දී ප්ලාස්ටික් බෝතලයක මත්පැන් දමා එම බෝතලයට ගම් ටේප් ආධාරයෙන් යොදා ආධාරයෙන් ජංගම දුරකථනයද සූක්ෂම ලෙස අලවා මීගම බන්ධනාගාරයේ තාප්පයට උඩින් විසිකල පාර්සලයක් එම බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා කියලාද වාර්තා කරන බුද්ධිකාය බුලාන මීගම බන්ධනාගාරය පිළිබඳව. ඒ අතර වැලිකඩ බන්ධනාගාරය පිළිබඳවත් වාර්තා කරන වැලිකඩ බන්ධනාගාරය තුලට හෙරොයින් ඒ වගේම ජංගම දුරකථන සහ ජංගම දුරකථන සඳහා භාවිතා කරන ආරෝපිත බැටරි විසිකිරීමේ ජාවා ආරමක සැකකරුවෙකු පොලිස් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් ඊයේ දවසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා සුභාෂිනී සේනානායක සහ රක්ෂණ ශ්‍රියන්ත මේ විදිහට බන්ධනාගාරයට උඩින් විසිකරන දේවල් පිළිබඳව අද දිනමිනු පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. මේ විදිහට තමයි අද දිනමිනු පුවත්පතත් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි 20 පිළිබඳව තවත් දේශපාලඥයින් කිහිප දෙනෙකු සඳහන් කරන කාරණාත් අද දිනමින වාර්තා කරලා තිබෙනවා. අද සඳහන් කරන්නේ තොරතුරු කිහිපයක් ඒ විදිහට අපි සූදානම් පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට මම මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු වාර්තා කිහිපයක් තෝරගන්නවා. මේ ඇමති විමල් වීරවංශ සඳහන් කරන කාරණාවක්. ඔහු කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලය තිබිය යුත්තේ ජනපති අතේ මිස NGO කාර්යයන් අත නොවේයි කියලායි කියන්නේ. ජනතාව ඡන්දයෙන් ලබා දෙන ජනතා පරමාධිපත්‍ය බලය තිබිය යුත්තේ ජනාධිපතිතුමාගේ අතේ මිස NGO කාර්යයන් අත නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ
මේ පිළිබඳව ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී 19 වෙනි ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුව ඇති විකෘතිය ඉවත් කිරීම අපගේ මැතිවරණ සටනේ ප්‍රධානම තේමාවක් බවත් ඒ සඳහා මැතිවරණ දෙකේදීම ජනතාව ප්‍රබල ජනමරමක් ලබා දීලා තිබෙනවා. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මනින් සකස් කිරීම අපහසුයි. ඒ නිසා 20 වෙනි සංශෝධනය මගින් 19න් ඇති කළ විකෘතිය අවසන් කර ජනතාව විසින් ලබා දී ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බව වෙනවා. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කළා තියෙනවා. ඒ කමිටුව ඉදිරියට පැමිණ ඕනෑම පාර්ශ්වයකට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඉදිරියේදී ලැබෙනවා. එම අවස්ථාවේ 13 වෙනි සංශෝධනය පිළිබඳව පවතින මත ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලාද වාර්තා කරනවා. ඒ අතර මව්බිම තවත් වාර්තාවක් මේ විදිහට තෝරගන්නවා. ඒ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වාහන දෙකක් අතුරුදහන් වෙලා තිබෙනවා කියලා කෝටහේන නාරද හිමියන්ගෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා කියලාද මව්බිම පුවත්පත වාර්තා කරලා තිබෙනවා. අපි මේ වාර්තාවට අවධානය යොමු කරා. මම සූදානම් අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු වාර්තා තෝරගන්න. අද මහාචාර්ය සෙනරත් පන්නවිතාන පදනමේ ලේකම් සිරිසමන් විජේතුංග මහතා ගෙනෙන වාර්තාව අද මේ විදිහට පළ කරන්නේ නිජ බිමේ මිත්‍යාවෙන් දමිළ ජනතාව මුලා කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයකුත් එක්ක ගෙන ඇවිත් තිබෙන්නේ. විග්නේශ්වරන් කළ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමානයක් සිදුව තිබෙනවා යනුවෙන් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශය පත්‍රයේ 2020 අගෝස්තු 24 වෙනිදා පළ කරලා තිබුණා. විග්නේශ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තුළ ජාතිවාදී බව මෙන්ම දෙමළ හා සිංහල ජනතාව අතර ඇති සුහදතාවයට හානිවන සිදුවන නිසා එම ප්‍රකාශය හැන්සාට් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ නිසා ඒ ගැන කාරණේ වෙත කතානායකවරයාගේ අවධානය මේ වෙද්දී යොමු වෙලා තිබෙනවා කියලාද වැඩිදුරටත් වාර්තා කළා තියෙනවා. කොහොම වුණත් මේ ඉතිහාසයේ වෙනස් කිරීම පිළිබඳවයි වාර්තා කරන්නේ. නිජබිම් මිත්‍යාවෙන් දමිළ ජනතාව මුලා කරන්නේ ඇයි කියලයි අද ප්‍රශ්නිකුත් එක්ක මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. අපි බලමු ඉතින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මොන වගේ තීරණ කිහිපයක් ලැබෙවිද කියලා. ඉතින් අනතුරු මම මේ විදිහට තෝරගන්න තවත් වාර්තාවක් අද මව්බිම පුවත්පතෙන් අද මේ විදිහට වාර්තා කරන්නේ. අද සඳහන් කරනවා මේ විදිහට මම ලොකු අනතුරකින් තුවාල ලැබලා රෝහලක ඉන්නවා. මට හරිම අමාරුයි. දැන් තමයි මට ටිකක් මතක් වෙන්නේ කියලාද වාර්තා කළා තියෙන. මේ රුවන් ලක්ෂිත පුතා දුරකථනයෙන් කියයි කියලාද වාර්තා කළා තිබෙනවා මව්බිම පුවත්පත ඇතුළු පිටු වාර්තාවෙන්. අද මේ විදිහට තොරතුරු කිහිපයක් මම උපුටා ගත්තේ. අද මේ විදිහට උපුටා කිහිපයක් මම වැඩිදුරටත් තෝරගන්නවා. පුතාගේ තාත්තා දීවර රස්සාවට ගිහින් ඉන්දිය අත්තරංගුවේ ඉන්නවලු. අනේ අපිට පිහිට වෙන්න පුතා සනීප කරලා දෙන්න කියලා ලක්ෂිතගේ මව විලාප දෙයි කියලාද සඳහන් කරනවා. මේ අබුඩාබි රාජ්‍යයේ ගෑස් ගබඩාවක ඉක්ුත් 31 වෙනිදා සිදු පිපිරීමෙන් වැලිගම වරකපිටිය ගමේ පදිංචි සමිත් රංගන තරුණයා ජීවිතක්ෂයට පත්වුවේ එම ඛේදවාචකයෙන් ශ්‍රී ලංකාව තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කිරිහන් දෙහිවත්ත බඹරැන්ද කොට්ටගොඩ පදිංචි රුවන් ලක්ෂිත තරුණයාගේ නිවසට මව්බිම් පුවත්පත තොරතුරු එක් කරන්නට ගිහිලා තියෙන. එහිදී තමයි මේ ලක්ෂිත පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ පුතාවත් ඉක්මනට සනීප කරලා දෙන්න කියලා තමයි මේ අම්මා කියන්නේ. මේ පුතාගේ තාත්තා දීවර රස්සාවකට ගිහින් ඉන්දියා අත්තරංගුවේ ඉන්නවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඔවුන් සෑහෙන අසරණ තත්ත්වයේ ඉන්නවා කියලා ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් හැකි ඉක්මනින් මේ පුතාව සනීප කරලා දෙන්න කියලා ඒ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ බලධාරීන්ගේ අවධානය ලක්විය යුතුම කාරණාවක් කියලා අපි මතක් කරනවා. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ වේක අපිතාට සරහනේ තවත් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව තවත් පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා බොහෝමයක් තිබෙනවා. ඒ සියලු තොරතුරු මේ කෙටි විරාමයෙන් පසුව කියනවා. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිතාත් සමගින්. මම සූදානම් මව්බිම් පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. මම මුලින්ම තෝරගන්නවා මේ යහපත් සීමා වාසිකයා දෙදින වැඩමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වෙනවා. අද ඒ පිළිබඳව ඇතුල් පිටු වාර්තා කරනවා මේ විදිහට සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම මගේ අධිෂ්ඨානයයි. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට සම්පූර්ණයෙන්ම පවරා තිබුණා නම් COVID-19ට මුහුණ දීමට පහසු වෙන්නේ නැහැ. ඇතැම් කාර්යයන් විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වා ගැනීමේ වැදගත්කම තිබෙනවා. අපි බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න ප්‍රහෙලිකාවක් කියලායි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කරන්නේ. ඒ අතර අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
මංගල සමරවීර මහතාගේ නිවේදනයක් පිළිබඳව අද ඔහු කියන්නේ ඒකාධිපතිවාදය කරා යාමට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පාවිච්චි කිරීම සූක්ෂම වෙලා 20 වෙනි සංශෝධනයෙන් සුපිරි ජනාධිපති ධූරයක් ඇති කර රට ආපස්සට ඇදගෙන යාමකට හදනවා. ව්‍යවස්ථාදායකයා හා අධිකරණය සමතලා කරමින් ස්වාධීන කොමිෂන් සභා ජනපති අතට අරන් කියලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබෙන්නේ කියලාද මවබිම් වාර්තා කරන්නේ. ඒ අතර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා දක්වන අදහස් අද පළ කරලා තිබෙනවා. විදුලි මාෆියාව ෆොබියාව සමගින් කෙලවර කරගනිමු කියලයි අමාත්‍යතුමා කියන්නේ. ජනතාවගේ හදවත් වලට ලං වෙන ලෙස වැඩ කළ යුතුයි. LTL Holdings මෙරට විශාලතම ස්වාධීන විදුලි නිෂ්පාදකයයි කියලා අද අමාත්‍යවරයා සඳහන් කරන. විදුලි මාෆියාව ෆොබියාව සමගින් කෙලවර කරගමු කියලාද වැඩිදුරටත් ඇමතිතුමා කියන්නේ. ඒ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ප්‍රකාශයකුත් අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඔහු කියන්නේ ඉදිරි 5 වසර තුල පිරිසිදු පානීය ජලය මුළු රටටම නියතයෙන්ම ලබා දෙනවා. ජල සම්පාදන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මාර්ග කඩා ජල නල එළීමෙන් කලක සිට සිදු මුදල් නාස්තියට තිත තබනවා කියලයි අද ඔහු සඳහන් කළ තියෙන අද මව්බිම වාර්තා කරන්නේ. ඒ අතර මේ විදියට අදහස් පළ කරලා තිබෙන්නේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක වෙනරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේ සඳහන් කරන්නේ. උන්වහන්සේ කියන්නේ පෞද්ගලික උත්සවවලට නොයෑමට ජනපතිගත් තීරණය සෙස්සන්ට ආදර්ශයක්. ආගමික උත්සවයක් වුණත් ඉතාමත් කෙටියෙන් අවසන් කිරීම හොඳයි. බොහෝ නිලධාරීන් නිකරුණේ කාලය කාදැමීම නිසා තමයි රටට මේ වගේ තත්ත්වයක් උදා වුණේ කියලා කියනවා. මේ අවස්ථාවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා සඳහන් කරන්නේ වසර 5කින් විශ්‍රාම වැටුප ලබා දීම අනවශ්‍යයි කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කරලා තිබෙන්නේ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සඳහන් කරන කරුණු තියෙනවා. ඊට ප්‍රථමයෙන් මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදුබිමේ සංචාරයක නිරත වෙනවා. ඡායාරූපත් සමගින් වාර්තා කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මහා මැතිවරණයට පෙර කතරගම දෙවියන් හමුවේ සිදු වූ භාරයක් ඔප්පු කිරීම පිණිස විශේෂ ආගමික වැඩසටහනක් පසුගිය 4 වෙනි දින සවස සහ 4 වෙනි දින සහ 5 වෙනි දින කතරගම පුදබිමේ සිදු කරා. ඒ අනුව අගමැතිවරයාට රටට ජාතියට සෙත්පතා කතරගම කිරිවෙහෙර අභියසදී බෞද්ධ පූජාමය පින්කමක් පවත්වා බුද්ධ පූජාමය පින්කමක් පවත්වා අනතුරුව අෂ්ටඵල බෝධිය අභියස විශේෂ පිරිස් මණ්ඩපයක් මත මහා සංඝයා වහන්සේලා කැඳවා පිරිස් ධර්ම දේශනයක් පසුවදා පාන්දර දක්වා සිදු කරන තිබුණා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. සමගින් අද දවසේ ක්‍රීඩා තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. මම මුලින්ම තෝරගන්නවා මව්බිම් පුවත්පතේ ක්‍රීඩා. මේ ක්‍රීඩා ඇමති නාම රාජපක්ෂ මහතා දක්වන අදහස්. ඔහු කියනවා ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩපිළිවෙල ඇමති පෙන්වා දෙයි කියලයි අද සඳහන් කරන්නේ මව්බිම පුවත්පත. ඒ අනුව ඇමතිතුමා සූදානම් ඉන්නවා දැන් ක්‍රීඩාව දියුණු කරන්න. ඉතින් අනිත් අයගේ දායකත්වය තමයි ඒ ඔස්සේ අවශ්‍ය වෙන්නේ මේ ක්‍රීඩාවේ දියුණුව ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ඒ අවශ්‍යතාවය දැන් පැන නගිනවා. ඉනාඩතුරුව මම තෝරගන්නවා මව්බිම් පුවත්පතේ තවත් ක්‍රීඩා තොරතුරු කිහිපයක්. අද මේ විදිහට වාර්තා කරන්නේ කපුගෙදරට නව තනතුරක් පිළිබඳව සඳහන් කරනවා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී මැද පෙළ පිතිකරුවෙකු වන චාමර කපුගෙදර මුවස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් කර ඇති බව වාර්තා වෙනවා කියලාද මව්බිම වාර්තා කරන්නේ. ඒ අතර මව්බිමේ මම තෝරගන්නවා තවත් ක්‍රීඩා තොරතුරු කිහිපයක්. ඒ ශ්‍රී ලංකා පිලේ අප්‍රිකානු සංචාරය ඈතට මෙයයි කියලාද වාර්තා කරනවා. එළඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය නව කොරෝනා හෙවත් COVID-19 වෛරස් වසංගත තත්ත්වයේ හේතුවෙන් කල් දමා ඇති බව වාර්තා වෙනවා කියලාද ඒ විදිහට මව්බිම වාර්තා කරද්දී තවත් වාර්තාවක් ගෙනෙනවා. බංගලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා සංචිතයේ නවක මුහුණු දෙකක් කියලාද වාර්තා කරනවා. ඒ අතර අද දුවිදු තිලකරත්නගේ ඡායාරූපයකුත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. හෂාන්ගේ පුතාටත් ටෙස්ට් කණ්ඩායම ස්ථානයක් හිමිවන ලකුණු පිළිබඳවද වාර්තා කරනවා. ඉතින් මේ ශ්‍රී ලංකා මූලික සංචිතයේ නායකත්වයේ දක්වන්නේ දිමුත් කරුණාරත්න කියලාද මව්බිම් පුවත්පතේ විදිහට වාර්තා කරන්නේ. දැන් අපි සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ කාටුන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. මේ පංකජුරුවින්දගේ සරදම් කාටුන් එක අදත් ඇමතිතුමයි සරදමුයි ඉන්නවා. අද ඇමතිතුමා කියනවා අපි එක්කුණේ දියවෙන පක්ෂත් එක්ක නොවේ කියලා දයාසිරි කියනවා කියලා සරදම් කියද්දී
පක්ෂයේ දිය වෙන කොටනී කියලා කියන්නේ පක්ෂයේ දිය වෙන කොටනී කියලා තමයි කියන්නේ අද සරදම්. ඉතින් බලමු ඉතින් මේගොල්ලෝ මොන විදිහකට ඉදිරියේදී පක්ෂයත් දිය වෙනකොට කටයුතු කරාවිද කියලා. ඉනානතුරුව මම අවධානය කරන්නේ මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ කාටූන් එක ඇතුල් පිටුවේ අද රනිල් වික්‍රමසිංහ එජාප නායකතුමා තනි වෙලා ඉන්නවා පුටුවක වාඩි වෙලා. එතකොට රනිල් වාඩි වෙලා ඉඳගෙන කියනවා මම දැන් තනි වෙලා කියලා කියද්දී අද මේ විදිහට සාමාන්‍ය ජනතාවගෙන් එක් අයෙකු ඇවිල්ලා කියනවා මේ විදිහට ඇයි සර් ජාත්‍යන්තරය එතකොට තනි වෙලා නෑනේ ඇයි ජාත්‍යන්තරය කෝ කියලා අහන්නේ දැන් පහුගිය දවස් ටිකේ ජාත්‍යන්තරය තමන්ෙක් ඉන්නෝ කියලා කිව්වා. ඉතින් මේ ජාත්‍යන්තරය කෝ කියලායි අද සාමාන්‍ය වැසියා මේ විදිහට ඇවිත් අහන්නේ. තනියෙන් පුටුවක වාඩිලා ඉන්න රනිල් ගැනයි ඒ විදිහට කියන්නේ. අද මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක වෙත අවධානය යොමු කරද්දී අදත් වයසකුන්දයි මරිසිපාලා ඉන්නවා. වයසකුන්දා මරිසිපාලට කියනවා ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි එකමතයකට එන්නේම නෑනේ කියලා කියද්දී මරිසිපාල කියන්නේ එනවා පාර්ලිමේන්තු කැම්ප් වේල ගැන කතා කරද්දී කියලායි කියන්නේ. මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ එකමතයකට එන්නේ පාර්ලිමේන්තුවේ කැම වේල ගැන කතා කරද්දී කියලා අද මරිසිපාලයේ විදිහට කියන්නේ. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි සුපුරුදු පරිදි තෝරගන්නවා විදුර අබේනායකගේ දවසේ පද 4. යන්නට ගියා ඔක්කොම මා හැරදාලා මන් තනි වුණා ලං වුණු අය පිටුපාලා නාඩන් රනිල් නාඩන් තව දුක දීලා සීගිරි බලන්නට යමු තනතුර දාලා කියලාද විදුර අබේනායක දවසේ පද 4 මේ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. ඒ සමගින් අපි මේ කපිතාත් වැඩසටහන අද දවසට නිමාවට පත් කරනවා. අපි යලි හමු වෙන්නේ හෙට උදෑසන 6:25ට. යනෝ පෑලිගොඩ ආර්ට් ටෙලිවිෂන් මැදිරියේ සිට සමුගන්නා මම තිලින දේශප්‍රියන්ත යලි හෙට හමු වන තුරු ඔබට සුබ දවසක්.